හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ ඔබ එකතු වෙලා ඉන්නේ. අපි මේ වෙනකොට දොළ පුතාලත් එක්ක 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ පළවන කොටස පුතේ ගුණාත්මක ආහාර නිෂ්පාදනයක් සඳහා ක්‍රම සැලසුම් කිරීම තමයි දුවේ පුතේ 9 වන ඒකකයේ ඒ යටතේ පුතේ මේ ආහාර නරක වීමට බලපාන සාධකයි දුවේ පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ ජෛව පද්ධති තාක්ෂණවේදී උසස් පෙළ 12 වෙනි ශ්‍රේණියේ නවවන ඒකකයේ පළවන කොටස දුවේ පුතේ විශේෂයෙන්ම ආහාර නරක වීමට බලපාන ආහාර නරක වීමට බලපාන සාධකයි දුවේ පුතේ අපි ඔබත් එක්ක පැහැදිලි කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි කොහොමද භෞතික සාධක ආහාර නරක වීමට බලපාන්නේ, ඒ වගේම රසායනික සාධක බලපාන ආකාරය සහ ජෛවීය සාධක බලපාන ආකාරය තමයි පුතේ අපි කතා කරමින් ඉන්නේ. යටතේ විශේෂයෙන් අපි කතා කරා මේ කොහොමද ජෛව රසායනික සාධකවල බලපෑම ගැන කතා කරා දුවේ පුතේ. ඒ වගේම ශුද්‍ර ජීවීන්ගේ බලපෑම ගැන කතා කරා පුතේ ආහාර නරක වීම කෙරෙහි අපි නැවතත් ඒ කොටසට පුතේ මේ ආහාර නරක වීමට බලපාන සාධක පිළිබඳවයි දුවේ පුතේ තවමත් සාකච්ඡා කරමින් ඉන්නේ. පළවෙනි කොටස 9 වෙනි එකකේ. හොඳයි දුවේ පුතේ අපි බලමු. රයිට්. එතකොට පුතේ විශේෂයෙන්ම මේ නැවතත් මේ ශුද්‍ර ජීවීන්ගේ බලපෑම නිසා පුතේ රයිට් අපි විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන් ගත්තාම දිලීර බැක්ටීරියා ආකාර ගත්තාම ප්‍රධාන වශයෙන්ම පුතේ අපි දන්නවා බැක්ටීරියා ආකාර වගේම දිලීර ආකාරත් පුතේ මේ ආහාර නරක කිරීම සඳහා බලපෑම් සිදු කරනවා පුතේ රයිට්. එතකොට ඇල්ගී වර්ගත් බලපානවා පුතේ. ඇල්ගී වර්ග බලපානවා. ශුද්‍ර ජීවීන් මයික්‍රෝග්නිසම් වලට යටතේ පුතේ ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා දිලීර වල බලපෑම ගැන අපි කතා කරන්නේ දුවේ පුතේ. පුතේ විශේෂයෙන්ම අපි කතා කරා දුවල පුතාලත් එක්ක මම කියලා දුන්න දෙයක් තමයි දුවල පුතාලට මේ විශේෂයෙන්ම ආහාර නරක වීමට බලපාන මේ ජෛවීය සාධකයට අපි කතා කරද්දී පුතේ මේ අභ්‍යන්තර සාධකයක් විදිහට පුතේ මේ pH අගය අපි රසායනික සාධකයක් විදිහට කතා කරනවා. මේ විවිධ ආහාර වර්ගවල pH අගයන් ගැන කතා කරා පුතේ. pH අගයන් ගැන කතා කරනකොට අපි කිව්වා මේ ආම්ලික මාධ්‍යයේදී පුතේ අඩු ආම්ලික ඒ කියන්නේ අඩු pH අගයන්. pH අගය අඩුයි කියන්නේ ආම්ලිකයි පුතේ. අයන්නෙන් අයන් මතක තියාගන්න කියලා අපි දුවල පුතාලට කියලා දීලා තියෙනවා. ඉතින් pH අගය අඩු pH අගයන් 3.7ට වඩා අඩු pH අගයන් හිදී අපි කියනවා මාධ්‍ය ආම්ලිකයි. මේ බොහෝ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ අඩාල වෙනවා පුතේ මේ ආම්ලික pH අගයන් හිදී. ආම්ලික ඒ කියන්නේ අඩු pH අගයන් හිදී ආම්ලික මාධ්‍යයන් වලදී. ඉතින් මේ ක්‍රියාවලිය අපිට ආහාර පරිරක්ෂණය සඳහා යොදා ගන්න පුළුවන් කියලා කිව්වා. තාපමය ක්‍රියාවලිය භාවිතා කිරීම වෙනුවට පුතේ මේ පැසීමේ ක්‍රියාවලිය මගින් ආහාර පරිරක්ෂණය කිරීම සඳහා මේවා අපිට භාවිතා කරන්න පුළුවන් කිව්වා පුතේ. හිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මතින් පුතේ මගින් ඒ ආහාරවල ආහාර නරක වීමට බලපාන ශුද්‍ර ජීවීන්ට අවශ්‍ය කරන තත්වයන් ආහාර තුල ලබා නොදීම හේතුවෙන් ඒ කියන්නේ අහිතකර ශුද්‍ර ජීවීන්ගේ වැඩිවීමට බාධා වන ද්‍රව්‍ය ආහාර තුල නිෂ්පාදනය වීමෙන් ආහාරයේ ආම්ලිකතාවය නේද පුතේ ආහාරයේ pH අගය අඩු කිරීම මගින් අපිට පුළුවන් ඒ ආහාර පරිරක්ෂණය කරන්න. හිතකර ශුද්‍ර ජීවීන් වැඩි කියලා අපි කිව්වා නේද පුතේ? හිතකර ශුද්‍ර ජීවීන් නෙමෙයි මේ අහිතකර ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් බොහොම අඩුවෙන් ඉන්නේ කිව්වා. අපි දැන් විශේෂයෙන්ම අපි කලින් පාඩම් විශේෂයෙන්ම අපි දන්නවා දුවල පුතාලා ඉගෙනගෙන තියෙනවා මේ ශුද්‍ර ජීවීන් ගත්තාම ඒගොල්ලෝගේ සාර ව්‍යාප්තියක් තියෙනවා නේද පුතේ? ශුද්‍ර ජීවීන්ට අපි දන්නවා මේ හැම ශුද්‍ර ජීවියෙක්ම ව්‍යාධිජනකයෙක් නෙවෙයි. සියලුම ශුද්‍ර ජීවීන් ව්‍යාධිජනක නැහැ. හිතකර ශුද්‍ර ජීවීන් ඉන්නවා. අපි කියන්නේ ශුද්‍ර ජීවීන් කුඩා රසායනික කම්මලක් වගේ. ඔවුන්ට පුළුවන් ලාභ අමුද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරන්න ශුද්‍ර ජීවීන්ට. ඉතින් මේ ශුද්‍ර ජීවීන් ගත්තාම පුතේ අපිට මේ ආහාර පරිරක්ෂණ ක්‍රියාවලියේ පැසවීමේ ක්‍රියාවලිය සඳහා ශුද්‍ර ජීවීන් භාවිතා කරන්න පුළුවන් මධ්‍යසාර පැසවීම, ලැක්ටික් අම්ල පැසවීම, ඇසිටික් අම්ල පැසවීම, විනාකිරි නිෂ්පාදනයේදී අසොටබැක්ටර් මගින් නේද දුවේ පුතේ. ඉතින් මධ්‍යසාර නිෂ්පාදනය විවිධ මධ්‍යසාර ආශ්‍රිත නිෂ්පාදන ගත්තාම වයින් නිෂ්පාදනය නේද දුවේ පුතේ. ඒ වගේම බියර් නිෂ්පාදනය කිරියාශ්‍රිත නිෂ්පාදන ගත්තාම පුතේ අපිට නේද චීස් නේද පුතේ බටර් ඒ වගේම අපි දන්නවා යෝගට් මුදවපු කිරි නේද පුතේ මේ සඳහා අපිට මේ ශුද්‍ර ජීවීන් භාවිතා කරන්න පුළුවන් පුතේ මේ පැසවීමේ ක්‍රියාවලිය විනාකිරි නිෂ්පාදනය කරන්න පුළුවන් පුතේ. ඉතින් මේ ආහාර පරිරක්ෂණ ක්‍රම සඳහා මෙන්න මේ මූලධර්මයේ ක්‍රියාවලිය අපිට යොදා ගන්න පුළුවන් පුතේ මේ ආම්ලික ඒ කියන්නේ ආහාරයේ ආම්ලිකතාවය වැඩි කිරීම මගින් පුතේ ආම්ලිකතාවයේ ආහාරය තුළ ඇති කිරීම මගින් pH අගය අඩු කිරීම මගින් පුතේ අපිට ඒ ආහාර මත ඒ ආහාර නරක වීමට හේතු වන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සමහර දිලීර ආකාර නමුත් මේ ආම්ලික pH අගයන්ෙදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් සමහර දිලීර ආකාර. ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් pH 2ත් 8ත් අතර වගේ 9ත් අතර වගේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් උපනිම සහ අවමාගයන් ඒගොල්ලොන්ගේ තියෙන්නේ. ඉතින් pH 2ක් කියන්නේ බොහෝ ආම්ලික අවස්ථාවක්. ඉතින්
සමහර බැක්ටීරියා වලට මේ යටතේදී පුතේ ඒ ආහාර මත වර්ධනය වෙන්න පුළුවන්. දැන් අපි දැන් එවැනි ආහාරවල පුස් වර්ධනය වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා. නමුත් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ඉඩක් නැහැ. පුස් වගේ දේවල් ෆංගස් දිලීර වර්ධනය වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු. එතකොට දුවේ පුතේ මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම නිසා පුතේ ආහාර මුඩු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පැසීම වැනි ක්‍රියා මගින් පුතේ ආහාරවල රසායනික ව්‍යුහයේ බිඳ වැටීමෙන් අප්‍රසන්න රස හා ගඳ ඇති කිරීම සිදු වෙනවා පුතේ මේ වගේ. බලන්නකෝ ඒ ක්‍රියාව. ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම නිසා ආහාර මුඩු වීම සිද්ධ වෙන්න පුළුවන් පුතේ. ආහාර මුඩු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන්. මුඩු වීම නිසා අපි දන්නවා මේ මුඩු අප්‍රසන්න රසයක් සහ කටුක ගන්ධයක් නේද පුතේ ඇති වෙන්න පුළුවන්. අප්‍රසන්න රසය ගඳ ඇති වෙන්න පුළුවන් පුතේ. මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම නිසා ආහාර මුඩු වීම වගේම පැසීම වැනි ක්‍රියා මගින් මොකද වෙන්න පුළුවන්? ආහාරවල රසායනික ව්‍යුහය බිඳ වැටෙනවා පුතේ. බලන්නකෝ. ආහාරවල රසායනික ව්‍යුහය බිඳ වැටීමෙන් පුතේ ඒ ආහාරවලට අප්‍රසන්න රස හා ගඳ ඇති කිරීමක් සිදු වෙනවා. අප්‍රසන්න රස හා ගඳ ඇති කිරීමක් සිදු වෙනවා. මෙවැනි ආහාර පරිභෝජනයට ගැනීමෙන් පුතේ මුඩු වීම නිසා වගේම පැසවීමේ ක්‍රියාවලිය නිසා ආහාරවල මේ රසායනික ව්‍යුහය බිඳ වැටීම හේතුවෙන් අප්‍රසන්න රස හා ගඳ ඇතිවීම සිදු වෙන්න පුළුවන් ආහාර. ඉතින් මෙන්න මේ ආකාරයට නරක් වූ ආහාර පරිභෝජනයට ගැනීමෙන් පුතේ ආසාත්මිකතා ඇලර්ජි කියනවා. ෆුඩ් ඇලර්ජි නේද? ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් පුතේ. ආහාර ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් පුතේ. වොමිට් වෙන්න පුළුවන්. වමනේ වෙන්න පුළුවන්. ඩයරියා පාචනය වෙන්න පුළුවන් පුතේ. හිස රදේ හෙඩෙක් එකක් එන්න පුළුවන්. හරි. වගේ මේ ෂණිකව ඇතිවන ප්‍රතිඵල වගේම පුතේ ඩයිජෙස්ටිව් සිස්ටම් එක නැත්තම් ජීර්ණ පද්ධතිය වගේම ලිවර් එක අක්මාව නර්ව් සිස්ටම් එක ඒ වගේම ස්නායු පද්ධතියට ඇතිවන අහිතකර බලපෑම් තුලින් පුතේ ඒවා දීර්ඝකාලීන රෝගවලට පාත්‍ර විය හැකි අතර සමහර අවස්ථාවලදී මරණය පවා සිදු වෙන්න පුළුවන් පුතේ මෙවැනි ආහාර විෂවීම වගේම ආහාර ආසාත්මිකතා නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. රයිට්? ඒ ටිකත් මතක තියාගන්න. මෙවැනි ආහාර ඒ කියන්නේ මේ ආකාරයට ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම නිසා නරක් වූ ආහාර අනුභවය නිසා පරිභෝජනයේ හේතුවෙන් පුතේ ආසාත්මිකතා වමනය පාචනය හිස රදය වැනි මේ ෂණිකව ඇතිවන ප්‍රතිඵල වගේම පුතේ ආහාර ජීර්ණ පද්ධතිය අක්මාව ස්නායු පද්ධතියට ඇතිවෙන්න පුළුවන් අහිතකර බලපෑම් නිසා පුතේ දීර්ඝකාලීන රෝගවලට පාත්‍ර වෙන්න පුළුවන් වගේම සමහර අවස්ථාවලදී මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. එවැනි අවස්ථා පුතේ අපි ඕනතරම් අහලා තියෙනවා. මේ ආහාර නරක් වූ ආහාර ක්ෂුද්‍ර ජීවී ආසාදනයේ වෙච්ච ආහාර අනුභවයෙන් මියගිය අවස්ථා අපි ඕනතරම් අහලා තියෙනවා. රයිට්? විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන්ට මේ මරණය පවා සිද්ධ වෙච්ච අවස්ථා අපි සාමාන්‍ය අපි මේ සමාජය තුලින් අහලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ ගුණාත්මක තත්ත්වයෙන් යුතු සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබා ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ ගැන අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය ගැනත් ඉදිරියේදී කතා කරනවා පුතේ. හරි ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය සම්බන්ධයෙන් තියෙන ප්‍රමිති ගැන කතා කරනවා පුතේ. ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් තුළ මේ තත්ත්ව කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කරමින් ආහාර නිෂ්පාදනය සිදු කරන ක්‍රියාවලිය ගැන කතා කරනවා පුතේ. GMP good manufacturing practice යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන ආකාරය. GHP good hygienic practice යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වගේම GAP එක HACCP කළමනාකරණ පද්ධතිය HACCP එක ඒ වගේම ISO 22000 SLS ප්‍රමිතිකරණය ISO ප්‍රමිතිකරණය ගැනත් අපි බලාපොරොත්තු වෙන කතා කරලා ඒ වගේම මේ ආහාර පනත ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 1980 අංක 26 දරන ආහාර පනත 1991 නැවත සංශෝධනය වුණා. මේ ෆුඩ් ඇක්ට් එක ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආහාර අපමිශ්‍රණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දීපුත ලේබලින් පැකින් ආහාර ඇසුරුම් කරන ආහාර ලේබල් කිරීම ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තත්ත්ව කළමනාකරණ පද්ධති ගැනත් ඉදිරි කොටස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකක නවවින එකගේ දීර්ඝ ඒකකයක් විදිහට අපි දුර පුතාලත් එක්ක විස්තරාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. උසස් පෙළ විභාගයේ සඳහා උපරිම දුර පුතාලට උදව් කරනවා අපි මේකෙදි මේ ඒකකයේ ආවරණය කළ සියලුම සිද්ධාන්ත කොටස් ආවරණය කරලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ සමාලෝචන ප්‍රශ්නත් දුර පුතාලත් එක්ක කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. රයිට්. හරි. එතකොට මේ බලන්න. අපි මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කෙරෙහි බලපාන හිතකර සාධක ගැන කතා කරන්න යන්නේ. මේ ටිකට එන්න කලින් අපි කියලා දුන්නා මේ විශේෂයෙන්ම අභ්‍යන්තර සාධක විදිහට මේ pH එක ගැන කතා කරා.
අපිට ජල විභවයේ ඔක්සිකරණ ඔක්සිහරණ ගැන ඔක්සිකරණ ඔක්සිහරණ විභවය ගවෙනවා. වගේම මේ පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන ආහාරවල තියෙන පෝෂ්‍ය ද්‍රව්‍යත් හේතු වෙනවා මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ශක්තිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඒවා භාවිතා කරනවානේ පුතේ. රයිට්? ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කෙරෙහි බලපාන හිතකර සාධක විදියට පුතේ. මොකද යම්කිසි අභ්‍යන්තර සාධක විදියට අපිට මේ බාහිර අභ්‍යන්තර සාධක තියෙනවා පුතේ. රයිට්? ඉතින් අපි බාහිර සාධක වෙනමයි අභ්‍යන්තර සාධක වෙනමයි කතා කරනවා මේ මයික්‍රෝ ඕගනිසම්ලගේ ආහාර මත ක්‍රියාත්මක වන ආහාර නරක වීමට හේතු වන මේ ක්ෂුද්‍ර ජීවීන් ගැන කතා කරද්දී පුතේ නේද? ඉතින් අපි දන්නවා ඒගොල්ලෝගේ සාරව ව්‍යාප්තියක් තියෙනවා. උණුසුම් අපි සාරව ව්‍යාප්තිය ගැන කතා කරද්දී කිලෝමීටර් ගණනාවක් ඉහළ වායුගෝලයේ වගේම උණුදිය උල්පත් ආශ්‍රිතව ජීවත් වෙන්න පුළුවන් මේ අපේ ශරීරයේ නේද? අපි පන්ති කාමරයේ යවට සියලුම තැන්වල නේ පුතේ අපේ ශරීර අභ්‍යන්තරයේ බාහිරේ නේද? මතු පිට පොළවේ පසේ නේද පුතේ සියලුම තැන්වල සාරව ව්‍යාප්තියක් තියෙනවා ඒගොල්ලොන්ට. ශීඝ්‍රයෙන් ගුණ නිවීමේ හැකියාවක් තියෙනවා ඒගොල්ලොන්ට. ක්ෂුද්‍ර ජීවීන් ගත්තාම. ඉතින් මේ විවිධ වාසස්ථාන වල ක්ෂුද්‍ර ජීවීන් දකින්න පුළුවන්. ඒක නිසා මේගොල්ලෝගේ සාරව ව්‍යාප්තියක් තියෙනවා කිව්වියත්. ඉතින් පුතේ මේ විශේෂයෙන්ම ආහාර නරක වීමට හේතු වන ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම කතා කරපුවාම මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කෙරෙහි බලපාන හිතකර සාධක ගැන කතා කරන්න වෙනවා පුතේ අපි. ආහාරයක් තුල තියෙන. ඒතර ඒ යටතේ අපිට බාහිර සාධක වගේම අභ්‍යන්තර සාධක ගැනත් කතා කරන්න. පිටතින් නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් බාහිරව බලන්න පුළුවන් දේවල් වගේම පුතේ අපිට අභ්‍යන්තර සාධක ගැනත් කතා කරනවා. විශේෂයෙන්ම අභ්‍යන්තර සාධක යටතේ ආහාරයේ pH අගය ගැන කතා කරන්න වෙනවා පුතේ. රයිට්? නැවත සැරයක් මම කැමතියි මතක් කරන්න මේ ටික. මේ පාඩම මෙතෙන්ට අවතීර්ණ වෙච්ච අවස්ථාවේ ආහාරයේ pH අගය ගැන කතා කරද්දී අපි දන්නවා පුතේ අපි දන්නවා මද ආම්ලික අවස්ථා මද ආම්ලික ආහාර විදිහට අපිට හඳුනන්න පුළුවන් pH අගය 5ට වඩා වැඩි ආහාර මද ආම්ලික ආහාර විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම අපිට මේ මද ආම්ලික ආහාර වලට උදාහරණ විදිහට පුතේ දුවේ පුතේ අපිට විශේෂයෙන් කියන්න පුළුවන් පුතේ මස් ඒ වගේම මුහුදු ආහාර වගේ දේවල් දුවේ පුතේ අපිට මේ මද ආම්ලික ආහාර සඳහා උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් මස් මුහුදු ආහාර වෙන දේවල් කියන්න පුළුවන් පුතේ. pH අගය 5ට වඩා වැඩි. ඒ වගේම pH අගය 4.5 pH අගය 5 අතර කට්ටිය අපිට හඳුන්වන්න පුළුවන් පුතේ මධ්‍යස්ථ ආම්ලික ආහාර විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. pH අගය 4.5 pH අගය 5 අතර කට්ටිය අපිට මධ්‍යස්ථ ආම්ලික ආහාර විදිහට දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම pH අගය 3.5 4.5 අතර කට්ටිය අපිට හඳුන්වන්න පුළුවන් ආම්ලික විදිහට පුතේ. අපිට මධ්‍යස්ථ ආම්ලික කට්ටියට අපි උදාහරණ කිව්වේ නෑනේ. මධ්‍යස්ථ ආම්ලික ආහාර වලට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් පුතේ සුප් වර්ග, එළවලු වගේ දේවල්, එළවලු, සුප් වර්ග, එළවලු මිශ්‍රණ අපිට හඳුන්වන්න පුළුවන් පුතේ සුප් වර්ග සහ එළවලු වර්ග අපිට මේ මධ්‍යස්ථ ආම්ලික ආහාර විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආම්ලික ආහාර විදිහට පුතේ pH අගය 3.5 4.5 අතර ආම්ලිකයි ඒගොල්ලෝ. මේ ආම්ලික කට්ටිය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ අපිට ගන්න පුළුවන් ආම්ලික ආහාර විදිහට අඹ හඳුන්වන්න පුළුවන් පුතේ අපිට ආම්ලික ආහාර විදිහට හඳුන්වන්න පුළුවන්. අඹ ඒ වගේම තක්කාලි වගේ කට්ටිය අපිට හඳුන්වන්න පුළුවන්. අඹ විශේෂයෙන් අඹ මතක් කරගන්න. ඒ වගේම මේ අපිට 3.4ට වඩා අඩු කට්ටිය pH අගය ආම්ලිකයි. ප්‍රබල ආම්ලික නැත්නම් අධි ආම්ලික ප්‍රබල ආම්ලික කට්ටිය pH 3.4ට වඩා අඩු කට්ටිය අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. කවුද පුතේ එතකොට අපිට අධික ආම්ලික ආහාර විදිහට අපිට හඳුන්වන්න පුළුවන්? දොඩම්, දෙහි වගේ දේවල් අපිට විනාකිරි වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. රයිට්? හරි. ඒ pH අගයේ අනුව ඒගොල්ලොන්ගේ මේ ආම්ලිකතාවයන් අපි කතා කරේ පුතේ. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ ආහාර මත ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්ෂුද්‍ර ජීවී ආකාර අපිට කතා කරන්න පුළුවන්. එතකොට එහෙනම් මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කෙරෙහි බලපාන හිතකර සාධක විදිහට පුතේ බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක කියන්න පුළුවන්. මෙතෙන්දී අපි නැවත කතා කරේ අභ්‍යන්තර සාධකයට pH අගය, ඒ වගේම ජල විභවය ගැන අපිට කතා කරන්න පුළුවන්. මේ ජල විභවය එක් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ සඳහා විශේෂයෙන්ම වැදගත් මේ ජල සක්‍රියතා අගයන් තියෙනවා පුතේ. ජලය ගත්තාම ආහාරයක ජලයේ පුතේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට තියෙනවා පුතේ. මේ ආහාරයේ එක්ක රසායනිකව ආහාරයත් එක්ක පුතේ තදින්ම බැඳිලා තියෙන ජලය තියෙනවා බොන්ඩ් වලට පුතේ. ඒ වගේම ආහාරයත් එක්ක ලිහිල්ව බැඳිලා තියෙන ජලය තියෙනවා පුතේ. මේ ආකාර දෙක අතරින් පුතේ මේ ආහාරය සමග ලිහිල්වම බැඳිලා තියෙන ජලය තමයි පුතේ අපි හඳුන්වන්නේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වෙන්නේ මේ ආහාරය සමග ලිහිල්වම බැඳිලා තියෙන ජලය පුතේ. අපි කියන ප්‍රී වෝටර් නිදහස් ජලය. ඒ වගේම අපිට ඒකෙදි කතා කරනවා මේ ජල සක්‍රියතා අගයන් තියෙනවා පුතේ. එක් අගයන්ෙහිදී මේ ක්‍රියාත්මක වෙන ක්ෂුද්‍ර ජීවී ආකාර ගැන එක් ක්ෂුද්‍ර ජීවීන් සඳහා ඒගොල්ලෝගේ ක්‍රියාත්මක වෙන ජල සක්‍රියතා අගයන් ගැන විශේෂයෙන්ම අපිට වැදගත් වෙනවා. ජල විභවය. රයිට්? ඒ වගේම ඔක්සිකරණ හා ඔක්සිහරණ විභවයන් පුතේ. ඔක්සිජන් සමග එකතු වීම තමයි ඔක්සිකරණය කියන්නේ පුතේ. ඔක්සිකරණය වීම නිසා ආහාර
ඔක්සිකරණය වීම නිසා අපි දන්නවා මේ මත ශුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වයේ ශීඝ්‍රයෙන් ගුණණය වීම සිදු වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම අපි දන්නවා මේ ඔක්සිජන් තියෙනකොට වගේම අපි දන්නවා ස්වවායු නිර්වායු සහ වෛකල්පික ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අපි දන්නවා. ඒ වගේම පුතේ අපිට කියන්න පුළුවන් ඔක්සිහරණයේදී ඔක්සිජන් ඉවත් වීමක් තමයි සිදු වෙන්නේ පුතේ. ඔක්සිහරණයේදී ඔක්සිකරණ ඔක්සිහරණ විභවෝ වැදගත් වෙනවා. ඒ වගේම ආහාරයේ අඩංගු පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණ ආහාරයක් ගත්තාම ආහාර තුළ විවිධ පෝෂ්‍ය පදාර්ථ පෝෂක අඩංගුයි පුතේ. මේ දේවල් තමයි ආහාරය මත ජීවත් වෙන ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය උන්ගේ ශක්තිය නිපදවා ගැනීම සඳහා මේවා වැය කරමින් තමයි දුවේ පුතේ මේ ශුද්‍ර ජීවීන් තමන්ගේ ක්‍රියාවලිය තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා මේ ක්‍රියාවලිය ආහාරය තුළ සිදු කරන්නේ. ඒ ආහාරය මත විවිධ විෂශ්‍රාවී කිරීම නිසා ඒ ආහාර නරක වීමට සිදු වෙනවා. ආහාරයට ගත නොහැකි ආකාරයට ආහාරයේ වයනේ පෙනුම රසයේ ඒ ස්වභාවයේ ස්වාද පැතිකඩ ගන්ධය වගේ දේවල් වෙනස් වීම සිදු වෙනවා පුතේ ශුද්‍ර ජීවීන් වගේ ආහාර නරක කිරීම වගේ. ඒකට අභ්‍යන්තර සාධකයක් විදිහට පුතේ මේ පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපි බලන්න යන්නේ ශුද්‍ර ජීවි වර්ධනය කෙරෙහි බලපාන බාහිර සාධක ටික. රයිට් උෂ්ණත්වය. උෂ්ණත්වය බලපානවා පුතේ. අපි දන්නවා විවිධ උෂ්ණත්වාගයන් තියෙනවා මේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයේ උපරිම සහ අවම වන උෂ්ණත්වාගයන් තියෙනවා පුතේ. ඉතින් ඒ අදාළ ප්‍රශස්ත උෂ්ණත්වාගයන්ෙහිදී මොවුන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙමින් ආහාර නරක වීමට ඒක හේතු වෙනවා පුතේ. හරි. අපි යනවා ඔබට මතක ඇති තර්මොෆිලික් කියලා හැම ශුද්‍ර ජීවීන් ආකාර අපිව නම් කරා. ඒ විවිධ ආකාර කිහිපයකට අපි ඒවා බෙදලා තියෙනවා පුතේ. ඉතින් රසායනික ද්‍රව්‍ය බලපානවා පුතේ. ඒ වගේම ප්‍රතිජීවක බලපානවා පුතේ. රසායනික ද්‍රව්‍ය වගේම විවිධ රසායනික ද්‍රව්‍ය වල බලපෑම වගේම පුතේ ප්‍රතිජීවක වල බලපෑමත් පුතේ අපි බාහිර සාධක විදිහට හඳුන්වන්න පුළුවන්. සාපේක්ෂ ආර්ද්‍රතාවය තෙතම ප්‍රමාණය නේද? වායු අපි කියන වායුවේ ජල වාෂ්ප සංයුතිය ගැන බලපානවා පුතේ. ඒ වගේම වායු සංයුතියත් බලපානවා පුතේ. මේ ආහාර තුල තියෙන වායු සංයුතියත් ආහාර නරක වීම කෙරෙහි බලපානවා. ඒකත් ඉතාමත්ම වැදගත් බාහිර සාධක විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. රයිට්. එතකොට බලන්න අභ්‍යන්තර සාධක 1 2 3 4 5යි බාහිර සාධක 1 2 3 4 5යි උෂ්ණත්වයේ රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක රයිට් ඒ වගේම සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වායු සංයුතිය බලමු. රයිට් මෙන්න අපි කියපු ටිකමයි පුතේ තියෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය කෙරෙහි අභ්‍යන්තර සාධක වල බබයි මැරති pH අගේ එක් ආහාරවල pH අගය යන ඒවා කාණ්ඩ කරන්න පුළුවන් පුතේ. pH අගේ 5 හෝ ඊට ඉහළ අපි ආහාර කාණ්ඩ 15 ආම්ලික ආහාර මස් කිරි මුහුදු ආහාර පුතේ. pH 4.5 5ත් අතර මධ්‍ය ආම්ලික පුතේ සුප් එළවලු මිශ්‍රණ අපි කිව්වේ. ඒ වගේම 3.5ත් 4.5ත් කියන්නේ ආම්ලික විදිහට හඳුන්වන්නේ තක්කාලි අඹ. අපි ඉක්මනින් කියන් යනවා මේවා දුර පුතාලත් එක්ක සාකච්ඡා කරපුවා නිසා. pH අගේ 3.7ට වඩා අඩුයි කියන්නේ ඉහළ ආම්ලිකය පුතේ අච්චාරු දෙහි දොඩම් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් පුතේ මේ එක් ශුද්ධ ජීවීන් පහසුවෙන් වර්ධනය වෙන්න පුළුවන් pH අගයන් පවතිනවා. එක් ශුද්ධ ජීවීන් හට පහසුවෙන් ඒගොල්ලන්ට වර්ධනය වෙන්න පුළුවන් pH අගයන් තියෙනවා. මේ බලන්න. එහෙනම් අපි බලමු හඳුනාගත් ශුද්ධ ජීවීන් නැත්නම් ශුද්ධ ජීවී කාණ්ඩ කිහිපයක ක්‍රියාකාරීත්වයේ උපරිම හා අවම වන pH පරාසයන්. මේ අභ්‍යන්තර සාධක විදිහට pH අගය හඳුන්වන්න පුළුවන් පුතේ. ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන. ඉතින් අපි මෙතනදී මේ chart එකෙන් වගුවෙන් බලාපොරොත්තු වෙන්න කතා කරලා දුවල පුතාලත් එක්ක මේ අපි අඳුරගත්ත ශුද්ධ ජීවීන් නැත්නම් ශුද්ධ ජීවී කාණ්ඩ කිහිපයක ක්‍රියාකාරීත්වයේ උපරිම අවම මැක්සිමම් මිනිමම් වන pH පරාසයන් ගැනයි දුවේ පුතේ කතා කරන්නේ. එතකොට ශුද්ධ ජීවී නැත්නම් ශුද්ධ ජීවී කාණ්ඩය ගත්තොත් එස්චරිචියා කෝලයි පුතේ E coli කියලා කියනවා බැක්ටීරියා ආකාරයක් පුතේ. රයිට් අපි දන්නවා මේගොල්ලෝ බොහෝ විට මිනිසා ඇතුළු අචලතාපී සතුන්ගේ අන්ත්‍රය ආශ්‍රිතව ජීවත් වන මේ E coli නැත්නම් එස්චරිචියා කෝලයි කියන බැක්ටීරියාව පුතේ. රයිට් බැක්ටීරියාවක්. ඉතින් මේ අපි දන්නවා මල ද්‍රව්‍ය වලින් දූෂිත ජලය ආශ්‍රිතව මේ බැක්ටීරියාව ඉන්න පුළුවන් පුතේ. ඉතින් අපි කොලිෆෝම් ටෙස්ට් එක ඔබට මතක ඇති අපි ජලය පාඩමේදී ජල ඒ ගුණාත්මක භාවය පාඩමේදී කතා කරා පුතේ. අපි කොලිෆෝම් සඳහා පරීක්ෂාවක් කිරීම මගින් පුතේ අපි මේ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතලා ඉන්නවා නම් තියෙනවා නම් කොලිෆෝම් බැක්ටීරියා අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ. මේ පරීක්ෂාව ඔබ දන්නවා තහවුරු පරීක්ෂාව නිමකල පරීක්ෂාව නේද පුතේ? කියලා පරීක්ෂණ ආකාර තුනකට අපි කතා කරනවා කොලිෆෝම් ටෙස්ට් එක. ඉතින් කොලිෆෝම් පරීක්ෂාවෙන් අපිට තහවුරු වුණොත් පුතේ මේ නේද අවසන් කරලා පරීක්ෂණය නේද පුතේ? තහවුරු වුණොත් මේ E coli බැක්ටීරියා මේ ජලයේ ඉන්නවා කියලා ජලය සම්බන්ධ කරනකොට පරීක්ෂණ කරනකොට අපිට තීරණය කරන්න පුළුවන් ඒ ජලයේ නේද පුතේ ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්. ඒ කියන්නේ අපි කියනවා ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් ජලයේ ආශ්‍රිත ගත්තාම අපි දන්නවා සැල්මොනෙල්ලා ටයිපි විබ්‍රියෝ කොලරා නේද පුතේ උණුසන්නිපාතය ඇති කරන්න පුළුවන් ෂිගෙල්ලා අතිසාරය ඇති කරන්න පුළුවන් ව්‍යාධිජනක ශුද්ධ ජීවී ආකාරات ඒ මල ද්‍රව්‍යයෙන් දූෂිත ජලයේ ආශ්‍රිතව ඉන්නවා කියලා තීරණය කළා. ඔවුන් සඳහා වෙන වෙනම අපිට පරීක්ෂණ සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද වෙන වෙනම ඒ කියන්නේ ඔවුන් සඳහා වෙන වෙනම කරන්නේ නැහැ අපි. මොකද එකපාර E coli සඳහා කරන්නේ අරගොල්ලෝ
අර ව්‍යාධජනක අපි කලින් නම සඳහන් කරපු ව්‍යාධජනක සුද්ධ ජීවීන් ඊටාම අපහසු ඒ කියන්නේ ඊටාම කලාතුරකින් තමයි සුද්ධ ජීවීන් හැම වෙන්නේ. ඒ නිසා ඒ ජලයේ මල ද්‍රව්‍ය වලින් දූෂිතයි නම් ඊකොලයි ඉන්නවනම් අපිට ඒ ආශ්‍රිත අනිත් සුද්ධ ජීවීනුත් ඉන්න පුළුවන් තීරණය කරන්න පුළුවන්. රයිට්. එතකොට මේ අපි ඒ කතාව මෙතන කියවුනේ විශේෂයෙන් මේ එස්චරිචියා කොලයි ගැන කියන්න ගියාට පස්සේ ඊකොලයි බැක්ටීරියා ගැන කියන්න ගියාට පස්සේ එතකොට මේ සුද්ධ ජීවී ආකාර විතරද ඊකොලයි එස්චරිචියා කොලයි පළවෙනි එක කෙනා ඊකොලයි ගත්තහම එයාගේ වර්ධනය වන ක්‍රියාකාරීත්වය උපරිම හා අවම වන pH පරාසයන් ගත්තාම ක්‍රියාකාරීත්වය අවම pH පරාසයේ pH 4.4ත් උපරිම pH 9.0ත් අපිට හඳුන්වන්න පුළුවන්. උපරිම pH එකේ විදිහට pH 9.0ත් අපිට හඳුන්වන්න පුළුවන්. අවම pH එකේ pH 4.4යි පුතේ. ඉතින් එයාගේ ක්‍රියාකාරී අවම පරාසය ඊට වඩා අඩු විදි එයාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා බැක්ටීරියා ගත්තාම ආම්ලික pH වර්ගයන්ගේදී ඒගොල්ලෝගේ ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. රයිට්. එතකොට pH එකේ උපරිම වේදී වර්ධනය අපි උපරිම වර්ධනය ගත්තාම pH 9 දී එතකොට සැල්මොනෙල්ලා ටයිපි එයත් ජලයේ සම්බන්ධ උණ සන්නිපාතයේ සදා හේතු වන හේතුන පුතේ සැල්මොනෙල්ලා ටයිපි ගත්තාම ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවී ආකාරයක් පුතේ එයාගේ අවම pH එකේ මිනිමම් pH එක 4.5යි උපරිම 8.0යි. ඒ වගේම ස්ටෙප්ලොකොකස් ලැක්ටික් ගත්තාම පුතේ එයාගේ අවම pH එකේ 4.3යි 4.3යි 4.8යි උපරිම pH එකේ. ලැක්ටෝබැසිලස් ස්පීසිස් ගත්තාම පුතේ එයාගේ ගත්තාම අවම pH එකේ 4.4යි පුතේ 7.2යි උපරිම pH එකේ. ඒ වගේම ඔන්න ෆංගස් දිලීර. අන්න ඒගොල්ලොන්ට මේ ආම්ලික මාධ්‍යයේදී ඒගොල්ලන්ට වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. පුස් එනවා. අපි දන්නවා මේ අධික ආම්ලික ආහාරවල පවා මේ ෆංගස් වර්ධනය වෙන්න පුළුවන් දෙහි. ඒ වගේම අපි දන්නවා ඔළුණු දෙහි වල ඒ වගේම අපි කියලා තියෙනවා නිතරම ගොරකවල වගේ මේ පුස් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ ආහාර පරිරක්ෂණය කර ගැනීම සඳහා අපි දන්නවා ආහාර පරිරක්ෂක එකතු කිරීම සිදු කරනවා. නේද පුතේ? සෝඩියම් බෙන්සෝයිට් වගේ දේවල්, සෝබේට්, සෝඩියම් බෙන්සෝයිට් වගේ දේවල් එකතු කරනවා. එතකොට දිලීර ගත්තාම අවම pH එකේ 2 pH එකේ 2යි කියන්නේ ඉතාම අධික ආම්ලිකයි. උපරිම pH එකේ pH 11. බාණ්ඩිකුළු ෆංගස්. පහ. ඒ තව දිලීර විශේෂ ඊස්ට් විශේෂ ගත්තාම එයාලගේ 2.5යි pH 2.5යි උපරිමගේ 8.5යි. රයිට්. ඒ කතා කරේ හඳුනාගත්ත ක්ෂුද්‍ර ජීවීන් ක්ෂුද්‍රවී කාණ්ඩ කිහිපයක ක්‍රියාකාරීත්වය උපරිම හා අවම වන pH පරාසයන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ බැක්ටීරියා ආකාරවල pH අගය බලනකො බැක්ටීරියා ආකාරවල pH අගය අවම pH අගයක් වෙනකොට ඊට වඩා අඩු pH අගයන්හිදී තමයි කාගේද ඊස්ට් වල ක්‍රියාකාරීත්වය ගත්තාම ඒගොල්ලොන්ගේ ක්‍රියාකාරීත්වය අවම වන අගය ගත්තාම 2 දක්වා pH 2 දක්වා කියන ආම්ලික මාධ්‍යයේදී පවා අධික ආම්ලික මාධ්‍යයේදී පවා ක්‍රියාත්මක වෙන්න පුළුවන් දිලීර අපිට එතකොට හඳුනා ගන්න පුළුවන්. එකත් මතක තියාගන්න ඊස්ට් විශේෂත් 2.5ක් කියන්නේ අධික ආම්ලික අවස්ථාවක් විදිහට හඳුනන්න පුළුවන්. එවැනි ආම්ලික තත්ත්වයේදී බැක්ටීරියා වලට වැඩි වීමට ඉඩක් නැහැ. නමුත් ෆංගස් වලට, පුස් වර්ග වලට, මේ දිලීර වර්ග වලට මේ මාධ්‍යයේදී ක්‍රියාත්මක වීමට ඉඩකඩ තියෙනවා. රයිට්? ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දුවේ පුතේ. හරි. ජල සක්‍රියතාවය. වෝටර් ඇක්ටිවිටි. ඔන්න වෝටර් ඇක්ටිවිටි කියලා යනවා අපි. ඒකත් තවත් අභ්‍යන්තර සාධකයක් පුතේ අපිට කතා කරන්න තියෙන විශේෂයෙන්ම මේ ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ගැන කතා කරනකොට ඒ සඳහා වැදගත් මේ ජල සක්‍රියතාවය ගැන දුවේ පුතේ අපි කතා කරේ ජල සක්‍රියතා අගය. හරි ඒකත් අපි බලමු. එතකොට අපි ඒකත් විස්තර කරලා තියෙන දුල පුතාලට ටික නිසා ඉක්මන් කියන් යන්න පුළුවන්. ආහාරික අන්තර්ගත ජලයේ ආකාර දෙකකට තියෙනවා පුතේ. එක කොටසක් අපි කිව්වේ ආහාරයේ තියෙන පෝෂක කොටස් එක තදින්ම බෙදලා තියෙනවා බොන්ඩෝට කියලා නේද පුතේ? ආහාරයේ පෝෂක කොටස් සමග තදින් බැලී ඇති පවතින අතර ඉතිරි තමයි ආහාරයේ එක්ක ලිහිල්වම බෙදලා තියෙන ජලය. ප්‍රියෝටෙක්. හා ඉන් කොටසක් ආහාරයේ පෝෂක කොටස් සමග තදින් බැඳලා තියෙන බොන්ඩෝට කියලා ඉතිරිය ලිහිල්වම බැඳලා තියෙන ජල විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ශුද්ධ ජීවීන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන් ආකාරය කියලා කිව්වේ අපි මේ ආකාරයට ලිහිල්වම බැඳලා තියෙන ජලය තමයි ශුද්ධ ජීවීන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ආහාරයක පවතින ජලය සම්බන්ධයෙන් සලකනකොට මූලික තත්ත්ව තුනක් යටතේ අපිට මේ ආහාරයක තියෙන ජලය හඳුන්වන්න පුළුවන් කියන්න පුළුවන් ආකාර තුනක් යටතේ කියන්න පුළුවන්. මේ ජල ප්‍රමාණය ඉතා ඉහළ නම් ජල ප්‍රමාණය ඉතා ඉහළ නම් ඒක මතක තියාගමු අපි. ජල ප්‍රමාණය ඉතා ඉහළ නම් අපි ඒක කියනවා ද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය කියලා. ඉතා ඉහළ නම්. ජල ප්‍රමාණයේ මධ්‍යම තත්ත්වය නම් කියන පුතේ අපි ඒකට ජල ප්‍රතිශතය කියලා percentage. water percentage එක. හරි. ජල ප්‍රමාණය ඉතා පහළ නම් අපි කියනවා තෙතමනය කියලා. moisture. ජල ප්‍රමාණය ඉතා ඉහළ නම් ද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය. ජල ප්‍රමාණයේ මධ්‍යම තත්ත්වය නම් ජල ප්‍රතිශතය water percentage එක.
ජල ප්‍රමාණය ඉතා පහළ නම් ලෝ නම් අපි කියනවා ඒක තෙතමනය මොයිස්චර්. ආහාරයක අඩංගු තෙතමනේ පහත දැක්වන සමීකරණය මගින් ගණනය කරන්න පුළුවන් පුතේ. එතකොට අපි ඒකට හඳුන්වන්නේ ජල සක්‍රීයතාවයේ විදිහට. මොකද පුතේ අපි ඒක හඳුන්වන්නේ මම කියන්න ජල සක්‍රීයතා අගය කියලා කියනවා. එහෙම නැත්නම් ජල සක්‍රීයතාවය කියලා කියනවා. හරි. එහෙනම් ආහාරයක අඩංගු තෙතමනය පහත දැක්වෙන සමීකරණය මගින් අපිට ගණනය කරන්න පුළුවන්. එතකොට ඒක ජල සක්‍රීයතාවයේ විදිහට හඳුන්වන්නේ. right? එය ආහාර විද්‍යාව තුළ පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් අගයක් මේ වෝටර් ඇක්ටිවිටි එක. ආහාරයක ලිහිල්ව බැඳී පවතින ජල ප්‍රමාණය පිළිබඳව ආහාරයේ ජල සක්‍රීයතාවය මගින් අදහසක් ගන්න පුළුවන්. ආහාරයේ ජල සක්‍රීයතාවය මගින් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ ආදරණීය දියෝ පුතේ හොඳට මතක තියාගන්න. ආහාරය සමග ලිහිල්වම බැඳලා තියෙන ජල ප්‍රමාණය. ආහාරය සමග ලිහිල්වම බැඳලා තියෙන ජල ප්‍රමාණය මගින් පුතේ ආහාරයේ ජල සක්‍රීයතාවය මගින් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ අපිට. ආහාරයේ ජල සක්‍රීයතාවය මගින් අදහසක් ගන්න පුළුවන් වෙනවා තියෙන්නේ ආහාරයත් එක්ක ලිහිල්වම බැඳලා තියෙන ජලය. ආහාරයක ලිහිල්වම බැඳී පවතින ජල ප්‍රමාණය පිළිබඳව ආහාරයේ ජල සක්‍රීයතාවය මගින් පුතේ අපිට අදහසක් ලබා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මෙන්න ජල සක්‍රීයතාවය. අපි ලියමු කට්ටිය. නැවත ලියමු දිය පුතේ. ජල සක්‍රීයතාවය සමානයි ඉරෙන් උඩ සිම්පල් A ආහාරයේ ජල වාෂ්ප පීඩනය පුතේ. ආහාරයේ ජල වාෂ්ප පීඩනයේ බෙදීම යෝ. එම උෂ්ණත්වයේදීම වාතයේ පිරිසුදු ජල වාෂ්ප පීඩනය. වාතයේ පිරිසිදු ජල වාෂ්ප පීඩනය. බලන්න. ජල සක්‍රීයතාව සමානයි සිම්පල් A බෙදීම P0 නැත්නම් P0. ඒ කියන්නේ ජල සක්‍රීයතාවයේ සමානයි ආහාරයේ ජල වාෂ්ප පීඩනය බෙදෙනවා. ආහාරයේ ජල වාෂ්ප පීඩනය බෙදෙනවා. එම උෂ්ණත්වයේදීම වාතයේ පිරිසුදු ජල වාෂ්ප පීඩනය. අන්න බලන්න. ජල සක්‍රීයතාවයේ සමානයි මේ වෙලාවේ ආහාරය තුල තියෙන ජල වාෂ්ප පීඩනය බෙදෙනවා. එම උෂ්ණත්වයේදීම කාගේද? වාතයේ පිරිසුදු ජල වාෂ්ප පීඩනය. හරි. මෙම ජල සක්‍රීයතාව ආහාරයක් තුල සිදුවීම් ගණනාවකට කෙලින්ම බලපානවා. ඍජුවම බලපානවා. ආහාරයේ ජල සක්‍රීයතාවය නැත්නම් ආහාරයේ ජල සක්‍රීයතාවය කියන්නේ ජල සක්‍රීයතාවය කියන්නේ AW water activity එක කියන්නේ ආහාරයේ ජල වාෂ්ප පීඩනය බෙදෙනවා. ඒක අපි සිම්පල් A කියලා හඳුන්වන්නේ. ආහාරයේ ජල වාෂ්ප පීඩනය බෙදෙනවා. එම උෂ්ණත්වයේදී වාතයේ පිරිසුදු ජල වාෂ්ප පීඩනය. එම උෂ්ණත්වයේදී වාතයේ පිරිසුදු ජල වාෂ්ප පීඩනයෙන් බෙදෙනවා. right. එහෙනම් මතක තියාගන්න මේ ජල සක්‍රීයතාවය කියන එක ආහාරයක් තුළ සිදුවීම් ගණනාවකට ඍජුවම කෙලින්ම බලපෑම් ඇති කරනවා. උදාහරණයක් විදිහට ජල සක්‍රීයතාවයේ බලපෑම් ඇති කරන්නේ මොන වගේ දේවල් වලටද? එක සංයෝග ඔක්සිකරණය සඳහා. අන්න බලන්න. ආහාරවල තියෙන සංයෝග ඔක්සීකරණය සඳහා. ඔක්සිජන් සමග එකතු වීම. ඔක්සිකරණය වෙනවා කියන්නේ. ඔක්සිහරණය වෙනවා කියන්නේ ඔක්සිජන් ඉවත් වෙනවා. ඔක්සිජන් සමග සම්බන්ධ වෙනවා. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් එකතු වෙනවා. ඔක්සිජන් සමග ගැටෙනවා. ඔක්සිජන් ඔක්සිකරණය වෙනවා. ඔක්සිජන් එකතු කරගන්නවා නැත්නම් ඔක්සිජන් ලබා ගන්නවා. හරි. ඊළඟට දොඹුරු වීමේ ප්‍රතික්‍රියාව. බ්‍රවුනිස් රියැක්ෂන්. දොඹුරු වීමේ ප්‍රතික්‍රියාව සඳහා ජල සක්‍රීයතාවය වැදගත් වෙනවා. ජල සක්‍රීයතාවගේ වැදගත් වෙනවා ආහාරවල දුඹුරු වීමේ ප්‍රතික්‍රියා සඳහා. ඒ වගේම ආහාරවල එන්සයිමීය ප්‍රතික්‍රියා සඳහා ජල සක්‍රීයතාවය වැදගත් වෙනවා. එන්සයිමීය ප්‍රතික්‍රියා සඳහා වැදගත් වෙනවා. පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමේ ක්‍රියාකාරී වෙනවා මතකද?
රයිට්. මොකේද? ආහාර ප්‍රතිකැපීම, කැබලි කිරීම වගේ දේවල් වල. ඊට පස්සේ ෆංගස් ඩෙවලොප් වෙන්නේ නැත්නම් දිලීර වර්ධනය වීම සඳහා ආහාර මත දිලීර වැඩිවීම සඳහා පුතේ ආහාරයේ ජල සක්‍රියතාවය වැඩි වෙනවා. තෙතමනේ ජල සක්‍රියතාවය වැඩි වෙනකොට නේද පුතේ? තෙතමන ප්‍රමාණය ජල සක්‍රියතාවය වැඩි වෙද්දී වතුර ගතිය වැඩි වෙනකොට සමහර එළවලු පළතුරු පුස්කන්නේ ෆංගස් වෙනවා. අපි පුස්කනවා කියලා කියන්නේ. ඒ නිසා මේවා අපි සිසිල් වියලි ස්ථාන වල තියාගන්න ඒවා. නැත්නම් වතුර නැත්නම් මේ ජල සක්‍රියතාවය වැඩි වෙනොත් අපි කියන ඒවා පුස්කනවා, දිලීර වර්ධනය වෙනවා කියලා. දිලීර වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම දිලීර තරක් නෙවෙයි කවුද? ජල සක්‍රියතාවයේ හේතුවෙන් බැක්ටීරියා වර්ධනය වීමත් සිද්ධ වෙන්න පුළුවන්. කවුද පුතේ? බැක්ටීරියා වර්ධනය වීමත් එහෙනම් සිද්ධ වෙන්න පුළුවන් පැහැදිලි. එහෙනම් හරි ආහාරයේ ජල සක්‍රියතාවය අපි බලන්න යන්නේ. හා ඒ ආහාරයේ තියලා තියෙන අවට වායුගෝලයේ අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණය අතර සම්බන්ධතාවය බලන්න යන්නේ. ERH එක. මේ ආහාරයේ ජල සක්‍රියතාවය හා ඒ තබා ඇති අවට වායුගෝලයේ අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණය අතර සම්බන්ධතාවය කතා කරන්නේ. නේද? ERH සමානයි AWR ක් 100. water activity. එහෙනම් ජල සක්‍රියතාවයේ AW සමානයි ආහාරයේ ජල වාෂ්ප පීඩනය නැත්නම් ERH ආහාරයේ ජල වාෂ්ප පීඩනය බෙදීම 100. ERH කියලා කියන්නේ මොකද්ද? ආහාරයක් තබා ඇති වායුගෝලයේ අඩංගු ආර්ද්‍රතාවයට සාපේක්ෂව ආහාරයේ අඩංගු ජල ප්‍රමාණය. වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප සංයුතියක් තියෙනවනේ පුතේ. ආහාරයේ තියලා තියෙන වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප සංයුතියක් තියෙනවනේ. අන්න එයාට සාපේක්ෂව ERH කියන්නේ ආහාරයක් තියලා තියෙන වායුගෝලයේ අඩංගු නැත්නම් අන්තර්ගත ආර්ද්‍රතාවයට සාපේක්ෂව ආහාරයේ අඩංගු ජල ප්‍රමාණය තමයි ERH කියලා කියන්නේ. එහෙනම් ERH equal AW times 100. AWR යක් 100. ජල සක්‍රියතාවය AW සඳහා සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් අපිට. එහෙනම් බලන්න ආහාරයේ ජල වාෂ්ප පීඩනය ERH නේද? ආහාරයේ ජල වාෂ්ප පීඩනය ERH over 100 100. ජල සක්‍රියතාවය සඳහා. හරි. ERH කියලා කියන්නේ ආහාරයක් තියලා තියෙන වායුගෝලයේ අඩංගු ආර්ද්‍රතාවයට සාපේක්ෂව ආහාරයේ අඩංගු ජල ප්‍රමාණය. හොඳයි පුතේ. රයිට්. හරි. එතකොට යම්කිසි ආහාරයක ජල සක්‍රියතා අගේ වැඩි නම් පුතේ AW අගේ වැඩි නම් water activity මෙන්න මේ අගය ජල සක්‍රියතා අගය AW අගේ වැඩි නම් ජල සක්‍රියතා අගේ වැඩි නම් පුතේ යම්කිසි ආහාරයක ඒ ආහාරයේ ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයත් වැඩි. මතක තියාගන්න. හරි. මොකද්ද? ජල සක්‍රියතාවේ වැඩි වන විට ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයත් වැඩි. අතුපෑණින් හයිලයිට් කරමු අපි නේද? යම් ආහාරයක ජල සක්‍රියතාවගේ වැඩි වෙනකොට පුතේ ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනවා. මතක තියාගන්න. පිරිසිදු ජලයේ ජල සක්‍රියතාවේ එකක් වෙනවා. පිරිසිදු ජලයේ ජල සක්‍රියතාවේ කීයද? 1යි. පිරිසිදු ජලයේ ජල සක්‍රියතාවේ 1යි. ඒ වගේම එළවලු හා පළතුරු ගත්තාම ඒවායේ ජල සක්‍රියතාවගේ 0.0.0.999 right 0.99ක් වෙන්නේ කාගේද? එළවලු හා පළතුරු වල. එළවලු හා පළතුරු වල. right එළවලු හා පළතුරු වල. එහෙනම් පිරිසුදු ජලයේ ජල සක්‍රියතාවය 1යි. එළවලු හා පළතුරු වල
මේ ජල සක්‍රියතාවය කීයද 0.9ක් වන අතර එළවලු හා පළතුරු අපි දන්නවා ඒවා ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ශුද්‍රජීවීන්ගේ වර්ධනයට ඉතාම හොඳ පරිසර තත්ත්වයක්. ශුද්‍රජීවීන් වර්ගයන්ට ඉතා සුදුසු වර්ගයක් එළවලු පළතුරු වල තියෙන අගය. ඒකනේ ඒවා අපි ශීතකරණයේ දාන්නේ නේද පුතේ ඈ? ඒවා ප්‍රශස්ත තත්ත්වයට අපි තියන්නේ. හරි. එහෙනම් මතක තියාගන්න. පිරිසුදු ජලයේ ජල සක්‍රිය AW අගය එකක් වෙනවා. එළවලු හා පළතුරු වල මේ අගය 0.9ක් වන අතර ඒ ශුද්‍රජීවීන්ගේ වර්ධනයට ඉතා සුදුසු වගයක්. මතක තියාගන්න. එළවලු හා පළතුරු AW අගය 0.99යි මේ අගය ශුද්‍රජීවීන්ගේ වර්ධනයට ඉතාම සුදුසු වගයක්. අහයි බහුවර්ණ ප්‍රශ්නයක මතක තියාගන්න. බහුවර්ණයක ස්ථීරවම අහයි මේ අගේ මතක තියාගන්න දුවේ පුතේ. හොඳින් මතක තියාගන්න බහුවර්ණයක ස්ථීරවම අහයි. එතකොට මෙන්න විවිධ ආහාරවල ශුද්‍රජීවී ක්‍රියා සීමා කරන ජල විභව අගයන් පුතේ. මෙන්න ශුද්‍රජීවී කාණ්ඩ ඉන්නවා. සැල්මොනෙලා ස්පීසිස් ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් right. ඒ වගේම ටොරොලොපිස් ස්පීසිස් ඉන්නවා. ඇස්පර්ජිලස් ස්පීසිස් ඉන්නවා. ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් ඉන්නවා. ඒ වගේම ඇස්පර්ජිලස් එකිමියුලේටර්ස් ඉන්නවා. සැකරොමයිසිස් බයිෆෝරස් ඉන්නවා. ඔන්න එක එක්කෙනාගේ විවිධ ආහාර වර්ගවල ශුද්‍රජීවී ක්‍රියා සීමා කරන ජල විභව අගයක්. සැල්මොනෙල්ලා ස්පීසිස් සහ ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ගත්තාම අංක 1. සැල්මොනෙල්ලා ස්පීසිස් සහ ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් ගත්තාම හරි විවිධ ආහාර වර්ගවල ශුද්‍රජීවී ක්‍රියා සීමා කරන ජල විභව අගයක්. AW සීමාව. AW සීමාව තමයි 0.91. 0.91 දී මෙන්න මේ ශුද්‍රජීවී වර්ගවල ක්‍රියා සීමා කරනවා. බලපාන ආහාර වර්ග කවුද? නැවුම් කිරි හා මස්. මෙන්න AW සීමාව 0.91 නැවුම් කිරි හා මස්. ඊළඟට ගත්තහම ට්‍රොලොෆිස් ස්පීසිස් ලගේ AW සීමාව 0.88 0.88යි කවුද? පළතුරු යුෂ සාන්ද්‍රණ. ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් ඇස්පර්ජිලස් ලගේ AW ලිමිට් එක 0.80 0.8යි කවුද? ජෑම් ජෙලි ඇස්පර්ජිලස්ලා. ඇගරික් ඇස්පර්ජිලස් පෙනිසිලියම් මේගොල්ලෝ ෆංගස් දිලීර වලට අයිති වෙන්නේ. ඇස්පර්ජිලස් එකිමියුලේටර්ස් ඉන්නවා 4. ඒගොල්ලොන්ගේ 0.65යි පිටි. ඒ වගේ AW ලිමිට් එක. සැකරොමයිසිස් බයිෆෝරස් ලගේ 1 2 3 4 5. ඒගොල්ලොන්ගේ AW වගේ 0.6යි වියලි පළතුරු වල ඩ්‍රයි ෆෘට්ස්. වියලි පළතුරු වල AW ලිමිට් එක රයිට් මතක තියාගන්න ඒ ටික. සැල්මොනෙල්ලා ස්පීසිස් ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම්ගේ 0.91 AW ලිමිට් එක 0.91යි. නැවුම් කිරි හා මස් තමයි ඊට අයිති වෙන්නේ ආහාර. අනිවාර්යෙන් අහයි පුතේ මතක තියාගන්න. ඒ වගේම ටොරොලොෆිස් ස්පීසිස් ලගේ 0.88 0.88යි ලේසි මතක තියාගන්න. පළතුරු යුෂ සාන්ද්‍රණ. ඒ වගේම ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් ෆංගස් ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් ලගේ 0.80 0.8යි. ජෑම් ජෙලි බලපාන ආහාර වර්ග. ඇස්පර්ජිලස් එකිමියුලේටර්ස් ලගේ AW ලිමිට් එක 0.65 බලපාන ආහාර වර්ග පිටි. ඒ වගේම සැකරොමයිසිස් බයිෆෝරස් ලගේ රයිට් ඊස්ට් වල AW සීමාව 0.60 0.6යි පුතේ. බලපාන ආහාර වර්ග තමයි වියලි පළතුරු. මතක තියාගන්න. අනිවාර්යෙන් හයිලයිට් කරලා පාඩම් කරලා මතක තියාගන්න පුතේ විශේෂයෙන්. රයිට් හරි. AW වගේ පහත එළිය හැකි ක්‍රම මේ AW වගේ වැඩි නම් එයාලගේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයත් වැඩි කියවනේ. එහෙනම් අපි ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අඩු කරගන්න නම් ආහාරවල ශුද්‍රජීවීගේ වර්ධනය අඩු කරගන්න නම් AW වගේ පල්ලෙහාට දාන්න ඕනේ. අපි දැන් කතා කරන්න යන මොනවද මේ AW වගේ පහළ දාන්න පුළුවන් ක්‍රියාවලිය කියලා. හරි. එහෙනම් මොනවද ඉතින් නේද? පරිරක්ෂණ ක්‍රියාවලිය තමයි. මේ එක් එක් ජීවී කාණ්ඩයට අවශ්‍ය ජල සක්‍රියතාවය
ආහාරය තුල පැවතුනොත් මොකද වෙන්නේ? ඔවුන් ඒ තුල වර්ධනය වී ආහාර නරක වීමට ඒගොල්ලෝ කටයුතු කරන ලබනවා. ඒක සුවිශේෂිතා හයිලයිට් කරගමු. මේ කතා කරපු එක් එක් ජීවී කාණ්ඩයට අවශ්‍ය ජල සක්‍රියතාවයේ පුතේ අපි ආහාරය තුල මේ පැවතුනොත් මොකද වෙන්නේ? ඔවුන් ඒ තුල වර්ධනය වෙලා ආහාර මත ඒ ආහාර නරක කිරීමට කටයුතු කරනවා. එහෙනම් මේ එක් එක් ජීවී කාණ්ඩයට අවශ්‍ය ජල සක්‍රියතාවයේ ආහාරය තුල පැවතුනොත් පුතේ මොකද වෙන්නේ? ඔවුන් ඒ තුල වර්ධනය වී ආහාර නරක වීමට කටයුතු කරනවා. එහෙනම් පරිරක්ෂණ ක්‍රියාවලිය තුල මෙම අගයන් හැකිතාක් පහත හෙලීමට අවශ්‍ය ක්‍රමෝපායන් යොදා ගැනීමෙන් ආහාර නරක වීමේ ක්‍රියාවලිය පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් වියලීම, දුම් ගැසීම වැනි ක්‍රියාවලියද මොකද කරන්නේ? පරිරක්ෂණ ක්‍රියාවලිය වැනි පරිරක්ෂණ ක්‍රියාවලිය තුල පුතේ මේ අගයන් ජල සක්‍රියතා අගයන් මොකද කරන්නේ? ආහාරවල හැකිතාක් පහත හෙලීමටයි අවශ්‍ය ක්‍රමෝපායන් යොදා ගැනීම සිද්ධ වෙන්නේ පුතේ. ඒ අනුව ආහාර නරක වීමේ ක්‍රියාවලිය පාලනය සිදු කරගන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න. ඒ අනුව ආහාර නරක වීමේ ක්‍රියාවලිය දුවේ පුතේ පාලනය කිරීම සිදු කරන්න හැකියාව තියෙනවා ඒ මගින්. රයිට්. ඊට පස්සේ අපි යනවා ඔක්සිකරණ ඔක්සිහරණ විභවයන් සඳහා. ඔක්සිකරණ විභවය ගත්තාම ඔක්සිජන් සමග එකතු වීමක්, ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිහරණයේදී ඔක්සිජන් ඉවත් වෙනවා. එහෙනම් ඔක්සිකරණ ඔක්සිහරණ විභව මොකද වෙන්නේ? ශුද්ධ ජීවී වර්ධනය කෙරෙහි බලපාන වැදගත් සාධකයක්. මොනවද පුතේ? ඔක්සිකරණයේදී ඔක්සිජන් සමග ක්‍රියා කරන ඔක්සිජන් සමග එකතු වෙනවා. ඔක්සිහරණයේදී ඔක්සිජන් ඉවත් වෙනවා. එහෙනම් ඔක්සිකරණ ඔක්සිහරණ විභවයේ පුතේ මේ ශුද්ධ ජීවී වර්ධනය කෙරෙහි බලපාන වැදගත් සාධකයක්. ඔක්සිජන් තියෙනකොට පුතේ මේ හිතකර ශුද්ධ ජීවීන්ගේ වර්ධනය ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ස්වභාවික ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ වෛකල්පික ශුද්ධ ජීවීන්, නිර්වාය ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න පුළුවන්. ස්වභාවිකයට අනිවාර්යෙන් ඔක්සිජන් අවශ්‍යයි ක්‍රියාත්මක වෙන්න. වෛකල්පයට ඔක්සිජන් තිබ්බ නැතා පුළුවන්. නිර්වායයට ඔක්සිජන් අවශ්‍යතාවය නැහැ. එහෙනම් ආහාරයක ඔක්සිකරණ ඔක්සිහරණ විභව අඩු වූ විට ශුද්ධ ජීවී හානි අඩු අතර අන්න බලන්න යම්කිසි ආහාරයක ඔක්සිකරණ ඔක්සිහරණ විභවය අඩු වෙනකොට ශුද්ධ ජීවී හානි අඩුයි. අලුත්ම ආහාරවල සීනි හා ඇස්කොබික් අම්ල වැනි සංයෝග හේතුවෙන් මෙම විභවය අඩු වෙනවා. අලුත් ආහාරවල නැවුම් ආහාරවල සීනි ප්‍රමාණයත් වැඩි, ඇස්කොබික් අම්ල ප්‍රමාණයත් වැඩි. එවැනි සංයෝග වැඩිවීම හේතුවෙන් ඒවායේ ඔක්සිකරණ ඔක්සිහරණ මේ ඔක්සිකරණ නැත්තම් ඔක්සිහරණ විභව අඩු වෙනවා. ඔක්සිකරණ විභව අඩු වෙනවා. ආහාරයක් අපි දන්නවා රත් කිරීමෙන් හෝ යාන්ත්‍රික හානියක් සිදු වී ඇති විට මෙම විභවය ඉහළ යාමෙන් ආහාරයට ඔක්සිජන් ඇතුළු වීමට පටන් ගන්නවා පුතේ. එතකොට ස්වභායු වෛකල්පික ශුද්ධ ජීවීන් ආහාරයට ඇතුළේ ආහාර නරකනවා. ස්වභායු කට්ටියට අනිවාර්යෙන් ඔක්සිජන් තියෙන්න ඕනේ. වෛකල්පික කට්ටියට ඔක්සිජන් ඇතුව හෝ නැතුව ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. එහෙනම් ආහාරයක් රත් කිරීමෙන් හෝ ඒ ආහාරයට යාන්ත්‍රික වහානියක් සිදු වෙලා තියෙනකොට මේ ඔක්සීකරණ විභවය ඉහළ යාමෙන් ආහාරයට ඔක්සිජන් මොකද වෙන්නේ? ඔක්සිකරණය වෙනවා. ඔක්සිජන් ඇතුළු වෙනවා. ඔක්සිකරණයේදී ඔක්සිජන් ලබා ගන්නවා. ඒකයි කියන්නේ. ආහාරයට ඔක්සිජන් ඇතුළු වීමට පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ ආහාරය තුල ස්වභායු හා වෛකල්පික ශුද්ධ ජීවී ආහාරයට ඇතුළු වෙලා ආහාරය නරක කිරීම සිදු කරනවා දරුවෝ. රයිට් දුවලා පුතාලට පැහැදිලි. පෝෂක ප්‍රමාණය ආහාරයේ අඩංගු පෝෂක ප්‍රමාණය කොහොමද බලපාන්නේ කියන එකයි අපි කතා කරන්නේ දැන්. අර සාධක අතරින් මහා ජීවීන්ට වගේම ශුද්ධ ජීවීන්ටත් විවිධ ක්‍රියා සඳහා පුතේ පෝෂක අත්‍යවශ්‍ය වෙනවා. ඔවුන්ගේ ශ්වසන ක්‍රියාවලිය සඳහා පෝෂණය අවශ්‍ය වෙනවා පුතේ. නේ? ශක්තිය නිදහස් කරගන්න එපා. විවිධ ක්‍රියා සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා පුතේ. පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා වුන්නේ. එනම් මේ මහා ජීවීන්ට වගේම ශුද්ධ ජීවීන්ටත් මේ විවිධ ක්‍රියා සඳහා පෝෂක අත්‍යවශ්‍යයි. මේ පෝෂක මගින් ශක්තිය ලබා ගැනීම
ඒ වගේම වර්ධනය සහ ශුද්ධ පෝෂක අවශ්‍යතා අඩු වෙලා තියෙන පෝෂක අවශ්‍යතා සපුරා ගැනීම සිදු කරනවා පුතේ. එහෙනම් මතක තියාගන්න මහා ජීවීන්ට වගේම ශුද්ධ ජීවීන්ටත් ඔවුන්ගේ මේ ආහාරය තුළ සිදුවන විවිධ ක්‍රියා සඳහා පෝෂක අත්‍යවශ්‍ය වෙනවා. මේ පෝෂක මගින් තමයි ශක්තිය ලබා ගැනීම, වර්ධනය සහ ශුද්ධ පෝෂක අවශ්‍යතා සපුරා ගැනීම සිදු වෙන්නේ දරුවනේ. එහෙනම් ඒක දුවල පුතාලට වඩාත්ම පැහැදිලි. ආහාරයක් කියන්නේ මේ කියන පෝෂක වලින් අනූන ප්‍රභවයක් පුතේ. එතකොට ඒක නිසා ශුද්ධ ජීවීන්ට ඉතා පහසුවෙන් මේ පෝෂක වලින් අනූන ආහාර මාධ්‍ය මත වර්ධනය වෙමින් ඒගොල්ලෝ මේ අදාළ පෝෂක ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් කරනවා පුතේ. ඇතම් විට ඒවාට මේ ආහාරවලට විෂද්‍රව්‍ය එකතු කිරීම පවා සිදු කරනු ලබන. ආහාරයේ අඩංගු පෝෂක මත එහි වැඩෙන ශුද්‍රජීවී දර්ශ හා සංඛ්‍යාව තීරණය වෙනවා. පෝෂක බහුල ආහාර මත ශුද්‍රජීවී දර්ශ වැඩි ගණනක් වර්ධනය වෙන්න පුළුවන් පුතේ. වේගවත් වර්ධනය සහ ගුණය නිසා මෙවැනි ආහාර ඉක්මනින් නරක වෙනවා. බලන්න එහෙනම් එබැවින් ශුද්‍රජීවීන් ඉතා පහසුවෙන්ම මේ ආහාර නැත්තම් පෝෂක මාධ්‍ය මත වර්ධනය වෙලා අදාළ පෝෂක ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් කරනු ලබන අතර ඇතැම් විට ඒවා විෂද්‍රව්‍යද එකතු කරනවා පුතේ. ආහාරයේ අඩංගු පෝෂක මත එහි වැඩෙන ශුද්‍රජීවී දර්ශ හා සංඛ්‍යාව තීරණය වෙනවා. පෝෂක බහුල ආහාර මත ශුද්‍රජීවී දර්ශ වැඩි ගණනක් වර්ධනය වෙන්න පුළුවන් පුතේ. වේගවත් වර්ධනය හා ගුණනය නිසා මෙවැනි ආහාර ඉක්මනින් නරක වීමකට ලක් වෙනවා. ඉක්මනින් නරක වීමකට බඳුන් වෙනවා දරුවනි. මේ ශුද්‍රජීවී වර්ධනයට බලපාන අභ්‍යන්තර සාධකයි දුවේ පුතේ අපි කතා කරලා අවසන් කරේ. අපි දැන් බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක මේ ශුද්‍රජීවී වර්ධනයට වැදගත් වෙන බාහිර සාධක පිළිබඳව කතා කරන්න පුතේ. හරි. එකක් තමයි පුතේ උෂ්ණත්වයේ ශුද්‍රජීවී වර්ධනයට බලපාන බාහිර සාධක. අපි කව විවිධ ශුද්‍රජීවීන්ගේ ඒගොල්ලොන්ගේ වර්ධනය සිදුවීම සඳහා වැදගත් මේ උෂ්ණත්ව අගයන් පරාසයන් තියෙනවා පුතේ. මේ බලන්න ශුද්‍රජීවීන්ට විවිධ උෂ්ණත්ව පරාසයන් වෙදී ඒගොල්ලෝ සංවේදී වනවා. ඒ අනුව ශුද්‍රජීවීන් ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදෙනවා පුතේ. තර්මොෆිලික්, මෙසෝෆිලික් සහ සයිකෝෆිලික්ස් විදියට පුතේ මේගොල්ලෝ ආකාර තුනකට බෙදෙනවා පුතේ. රයිට්. පළවෙනි ආකාරය තර්මොෆිලික්ස්ලා ඒගොල්ලොන්ගේ වැඩෙන අවම උෂ්ණත්ව පරාසය සෙල්සියස් 35 45. ඒගොල්ලොන්ගේ ප්‍රශස්ත පරාසය තමයි 45 75. උපරිම උෂ්ණත්ව පරාසය 60 80 අතර. දෙවැනි ආකාරය මිසෝෆිලික්ස් ගත්තාම අවම පරාසය 5 27 අතර, ප්‍රශස්ත පරාසය 30 45 අතර, උපරිම උෂ්ණත්ව පරාසය 45 50 අතර. තුන්වෙනි ආකාරය ගත්තාම ඒගොල්ලෝගේ අවම උෂ්ණත්ව පරාසය 0.5 අතර, ප්‍රශස්ත උෂ්ණත්ව පරාසය 20 35 අතර, උපරිම උෂ්ණත්ව පරාසය 25 40 අතර උෂ්ණත්වය. ඊළඟට මේ උෂ්ණත්ව පරාසය තුළ මොවුන්ගේ උපරිම වර්ධනය පෙන්වන්නේ ප්‍රශස්ත තත්ත්වයට තියෙදි. මතක තියාගන්න. අවම හා උපරිම උෂ්ණත්ව සීමාවන්ගෙන් තොරව ආහාර පවත්වා ගත්තොත් අපි අන්න අදාළ කාණ්ඩයේ හානිය අවම කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ උෂ්ණත්ව පරාස තුළ මොවුන්ගේ උපරිම වර්ධනය පෙන්වන්නේ අපි අර පෙන්නපු ප්‍රශස්ත තත්ත්වයට තියෙදි. නේද? ප්‍රශස්ත තත්ත්වයට තමයි මේ ආකාර තුනේ උපරිම රයිට් වර්ධනයක් පෙන්වන්නේ. හරි. ඒ වගේම අවම හා උපරිම උෂ්ණත්ව සීමාවන්ගෙන් තොරව ආහාර පවත්වා ගන්න පුළුවන් නම් ඒ අදාළ කාණ්ඩයේ ආහාරය කෙරෙහි දක්වන හානිය අවම කරගන්න පුළුවන්. එහෙනම් කොහොමද පවත්වාගන්නේ? අවම හා උපරිම උෂ්ණත්ව සීමාවන්ගෙන් තොරව. අවම හා උපරිම උෂ්ණත්ව සීමාවන්ගෙන් තොරව පවත්වා ගන්න පුළුවන් නම් උෂ්ණත්වය අපිට අදාළ කාණ්ඩයේ හානිය අවම කරගන්න පුළුවන්. කවුද ප්‍රතිජීවක හා රසායන ද්‍රව්‍ය කියන්නේ බලමු. බොහෝ ශුද්‍රජීවීන් පාලනය සඳහා යොදාගත හැකි ශුද්‍රජීවී විසින්ම තම ද්විතීයික පරිවෘත්තීය ඵල විදියට නිපදවනු ලබන සංයෝග තමයි පුතේ අපි ප්‍රතිජීවක විදියට හඳුන්වන්නේ. රයිට්. එතකොට මේ ප්‍රතිජීවක බාහිරින් ආහාරයට එකතු කිරීමෙන් පුතේ ශුද්‍රජීවීන්ගේ ගුණනය හා වර්ධනය පාලනය කරගන්න පුළුවන් ඇන්ටිබයොටික්ස් වලින්. ඒ වගේම ආහාර නිෂ්පාදනයේදී එකතු කරන සමහර ආකල්න ද්‍රව්‍ය අපි කියනවා පරිරක්ෂක මගින් ශුද්‍රජීවීන්ගේ වර්ධන ගුණනය
අඩාල් කිරීමට දායක වෙනවා. විශේෂයෙන්ම අපිට පුළුවන් මේ කේක් වගේ දේවල් බේකරි කර්මාන්තයේදී මේ පුස්කුඩු කියලා සෝඩියම් බෙන්සෝයිට් යොදා ගන්නවා පුතේ. සෝබේට් වගේ දේවල් යොදා ගන්නවා. විශේෂයෙන්ම අපි ගොරක වගේ දේවල් ක්‍රීම් කරලා පරිරක්ෂණය කරනකොට, සීබල වගේ දේවල් ක්‍රීම් කරලා පරිරක්ෂණය කරනකොට අපි කිව්වා ආම්ලික මාධ්‍යයේදී මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල වුණත් අර දෙකත් මතකද ඔබට දෙකත් 9ත් අතර 2.5ත් 9ත් අතර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සැකරොමයිසිස් ඊස්ට් වගේම බැක්ස් දිලීර ආකාරයේ ඉන්නවා පුතේ. ඒක නිසා අපිට මේ සඳහා පරිරක්ෂක භාවිතා කිරීමෙන් මේ දිලීර කියන ශුද්‍රජීවී ආකාරය මගින් ඇතිවන බලපෑම් අවම කරගන්න පුළුවන්. වර්ධනයේ ගුණණය වෙන එක අඩාල කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් බොහෝමයක් ශුද්‍රජීවීන් පාලනය සඳහා යොදා ගන්න පුළුවන්. ශුද්‍රජීවීන් විසින්ම ඒගොල්ලොන්ගේ ද්විතීයික පරිවෘත්තීය ඵලයක් විදිහට නිපදවන ලබන ද්‍රව්‍ය සංයෝග තමයි ප්‍රතිජීවක කියන්නේ. ප්‍රතිජීවක බාහිරින් ආහාරයට එකතු කිරීමෙන් ශුද්‍රජීවීන්ගේ ගුණණය හා වර්ධනය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ආහාර නිෂ්පාදනයේදී එකතු කරන සමහර ආකලන ද්‍රව්‍ය පුතේ පරිරක්ෂක ශුද්‍රජීවීන්ගේ වර්ධනය ගුණණය අඩාල වීමට දායක වෙනවා. සෝඩියම් බෙන්සෝයිට් කියන කෙනා ගන්න පුළුවන් පුස්කුඩු කියලා සාමාන්‍ය ව්‍යාහාරයේ. එයා කියන්නේ පුස්කුඩු නැත්නම් සෝඩියම් බෙන්සෝයිට්. අපිට ඒ විදිහට හඳුන්වන්න පුළුවන්. රයිට්. ඒ වගේම සාපේක්ෂ ආර්ද්‍රතාවයේ තවත් බාහිර සාධකයක් විදිහට බලපානවා පුතේ උන්ගේ ක්‍රියාකාරීත්වයට. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ පුතේ. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ඉහළ විට දිලීර වර්ධනයේ වේගවත් වෙනවා. ඒ කියන්නේ ආර්ද්‍රතාවයේ වැඩි කියන්නේ වායු අඩංගු ජල වාෂ්ප සංයුතිය වැඩි කියන එක. එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ඉහළ යනකොට පුතේ දිලීර වර්ධනයේ වේගවත් වෙන්න පුළුවන්. වායු සංයුතිය ගත්තාම පුතේ. එයා කන්ටෙන්ට් එක ගත්තාම අපි දන්නවා ඔක්සිජන් වායුව හා ආහාර ගැටීමෙන් ආහාර නරක වීම ඉක්මනින් සිද්ධ වෙනවා. ඔක්සිජන් වායුවත් එක්ක ආහාර ගැටීමෙන් පුතේ අපි දන්නවා ආහාර නරක වීම ඉක්මනින් සිද්ධ වෙනවා. හරි. හොඳයි දුවේ පුතේ අපි දොළ පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් වුණේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ පළවන කොටසයි දුවේ පුතේ අපි කතා කරලා අවසන් කරේ. විශේෂයෙන්ම 9 වන ඒකකයේ යටතේ ගුණාත්මක ආහාර නිෂ්පාදනයක් සඳහා ක්‍රමවේද සැලසුම් කිරීමයි දුවේ පුතේ ඒකකයේ. ඒ ඒකකයේ පළවන කොටස විදිහට අපි මේ ආහාර නරක වීමට බලපාන සාධක පිළිබඳවයි දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරේ දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පාඩමේ මේ ඒකකයේ ඊළඟ කොටසෙන් දුවල පුතාලත් එක්ක ඉතිරි කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක මේ ඒකකයට අදාළව දුවේ පුතේ. විශේෂයෙන්ම ආහාර පරිරක්ෂණ ක්‍රම භාවිතා කරන ආකාරය පිළිබඳව දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.